අයිබුවන් දුවපුතේ අද අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ ඔයගොල්ලන්ගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ තියෙන තවත් විශේෂ මාතෘකාවක් ගැන. ඒ විශේෂ මාතෘකාව තමයි න්‍යාස. න්‍යාස පාඩම ගැන තමයි අද අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. න්‍යාස කියන පාඩම 6 7 8 9 10 ශ්‍රේණිවලදී ඉගෙන ගන්න ලැබුණේ නැහැ. කෙලින්ම පළවෙනි වතාවට ඕගොල්ලෝ න්‍යාස පාඩම ඉගෙන ගන්නේ 11 ශ්‍රේණියේදී. ඉතින් අඩු ගානේ ඕගොල්ලෝ 11 ශ්‍රේණියේදීත් ඉගෙන ගන්නවා න්‍යාස කියන පාඩම. අපි සාමාන්‍ය පෙළ විභාග කරන කාලේ මම න්‍යාසය කියන සංකල්පය සහ න්‍යාසයක් ලියා දක්වන හැටි ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාලයේ ප්‍රථම අවුරුද්දේ ශිෂ්‍යයෙක් හැටියට. ඒතර දැන් අපි මේ ප්‍රථම අවුරුද්දේ ඉගෙන ගත්ත දේවල් සියල්ලම A level මැච් කරන්න අයට තියෙනවා. එතකොට සාමාන්‍ය පෙළ පන්තියේදී න්‍යාස සංකල්පය දාලා තියෙනවා. ඉතින් මොකද්ද මේ න්‍යාසයක් කියන්නේ කියන එක තමයි අපි මුලින්ම ඉගෙන ගන්න යන්න ඕනේ. එහෙනම් අද දවසේ අපි ප්‍රධාන මාතෘකාව හැටියට න්‍යාස කියලා ලියාගන්න. න්‍යාස වලට ඉංග්‍රීසියෙන් කියනවා මෙට්‍රිසස් කියලා. ඒතර න්‍යාසයක් නම් මෙට්‍රික්ස් එකක්. මෙට්‍රිසස් ඉංග්‍රීසියෙන් න්‍යාස කියන එක හඳුන්වන වචනේ. එතකොට අපි අනුමාතෘකාවක් ලියා ගන්න ඕනේ න්‍යාස හැඳින්වීම. ලියා ගන්න හැමෝම අනුමාතෘකාව න්‍යාස හැඳින්වීම. එතන මොකද්ද න්‍යාසයක් කියලා කියන්නේ කියලා කියනවා නම් මේ න්‍යාස සංකල්පය මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ 1854 දී බ්‍රිතාන්‍ය ජාතික ආතර් කේලි කියන ගණිතඥයා තමයි මේ න්‍යාස සංකල්පය ඉදිරිපත් කරලා තියෙන්නේ. මොනවා හරි අර වගුවක ආකාරයේ තියෙන සංඛ්‍යා පද්ධතියක් තීර හා පේලි වලින් ලියලා තියෙනවා නම් ඒ වගේ එකට න්‍යාසයක් කියලා කියනවා. ඉතින් අපි වගු වලින් සංඛ්‍යාත්මක තොරතුරු ලියන්න දන්නවනේ නේද? ඒතර තීර සහ පේලි වෙන වෙනම අඳුර ගන්න ඕන. තීරයක් කියලා කියන්නේ ඉහළ සිට පහළට ලියන දේවල් තීර. තීර ප්‍රස්ථාර මතක තියාගන්න. තීර ප්‍රස්ථාර අඳින්නේ මෙහෙම කණු කණුනේ. එහෙනම් තීර කියලා කියන්නේ ඒ අතට. පේලි කියලා කියන්නේ මෙහෙම හරහට. ඒතර කිසියම් සංඛ්‍යාත්මක තොරතුරු පද්ධතියක් තීර හා පේලි වලින් ලියලා දක්වනවා නම් අන්න ඒ සතහනකට න්‍යාසයක් කියලා කියනවා. ඒතර න්‍යාස ඕන වෙන්නේ දැන් අපි මෙහෙම කිව්වොත් දැන් ඔයගොල්ලෝ භාවිතා කරනවා ඔය ස්මාර්ට් ෆෝන් එකක්. දැන් ස්මාර්ට් ෆෝන් එකක එක ඇප් එක තියලා තියෙන්නේ යම් න්‍යාසයක් විදිහට. බලන්න ඒක ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක ගත්තාම ඒ තරම් නෙවෙයි අභ්‍යන්තරයේ තියෙන තොරතුරුත් ඒ විදිහට පෙළ ගැස්සුවොත් තමයි එක තොරතුරු අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒක ව්‍යුහමය පැත්ත දැනගන්න වෙනම වැඩක්. අපිට ඕනේ දැන් මේකේ තියෙන ගණිතමය පැත්ත. අපි මේ පිළිබඳ පුංචි නෝට් එකක් දීලා පටන් ගමු න්‍යාසයක් හඳුනා ගන්න උදාහරණයක් හැටියට. ලියා ගන්න ප්‍රධාන මාතෘකාව සහ අනුමාතෘකාව ලියන්න ඡේදයක්. න්‍යාස සංකල්පය මුලින්ම හඳුන්වා දී ඇත්තේ ඉංග්‍රීසි ජාතික නැත්නම් බ්‍රිතාන්‍ය ජාතික කිව්වත් කමක් නැහැ. බ්‍රිතාන්‍ය ජාතික හෝ ඉංග්‍රීසි ජාතික දෙක එකක් ලියන්න. ගණිතඥයෙකු වූ ආතර් කේලි නැමැත්තා විසිනි. හරි? ආතර් කේලි නැමැත්තා විසිනි. අලුත් ඡේදයක් හැට පටන් ගන්න. පේලි හා තීර ආකාරයෙන් සැකසූ සංඛ්‍යාත්මක තොරතුරු සමූහයක් න්‍යාසයක් ලෙස හැඳින්වේ. තොරතුරු සමූහයක් න්‍යාසයක් ලෙස හැඳින්වේ. න්‍යාසයක අඩංගු සංඛ්‍යාවලට න්‍යාසයේ පදයයි කියනු ලැබේ.
න්‍යාසයේ පදයයි කියනු ලැබේ. සමහරු ඒක න්‍යාසයේ සංරචක කියලාත් කියනවා. හරි? න්‍යාසයේ පදයයි කියනු ලැබේ. න්‍යාසයකට අයත් සංඛ්‍යා වරහණක් තුල ලියා දක්වන අතර න්‍යාසයක් නම් කිරීම සඳහා ඉංග්‍රීසි හෝඩියේ ලොකු අකුරක් නැත්නම් කැපිටල් අකුරක් භාවිතා කෙරේ. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරක් භාවිතා කෙරේ. හරි. දැන් වචන ගොඩකින් ලියලා තියෙන විස්තරේ ලේසියම තේරුම් ගන්න අපි පුංචි උදාහරණයක් අරගෙන බලන්න ඕනේ න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් හැමෝම ලියාගමු උදාහරණ 1. නිමල් ළඟ නිල් පෑන් දෙකක්ද රතු පෑන් එකක්ද පැන්සල් දෙකක්ද ඇත. නිමල් ළඟ නිල් පෑන් දෙකක්ද රතු පෑන් එකක්ද පැන්සල් දෙකක්ද ඇත. සුනිල් ළඟ නිල් පෑන් තුනක්ද රතු පෑන් එකක්ද ඇති අතර පැන්සල් කිසිවක් නැත. මෙම තොරතුරු වගුවක ආකාරයෙන් ලියා දක්වන්න. මෙම තොරතුරු වගුවක ආකාරයෙන් ලියා දක්වන්න. දැන් දරුවනේ මෙතන ඉන්නවා නිමල් සහ සුනිල් කියලා දෙන්නේ. ඒ දෙන්න ගාව තියෙනවා රතු පෑන්, නිල් පෑන්, පැන්සල්. එතකොට කොහමද අපි ඒක වගුවක් විදිහට ගන්නවා නම් තීරු සහ පේලි වලින් වගුවක් විදිහට අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්ද බලන්න. සුනිල් නිමල් කියන දෙන්න. එතකොට නිමල් සහ සුනිල් අපි මේ අතට ගන්නවා. අරගෙන එයාලා අතේ තියෙන නිල් පෑන්, රතු පෑන්, පැන්සල් පෙන්වන්න වගුව මේ විදිහට සම්පූර්ණ කරනවා. මේ තියෙන්නේ නම, මේ තියෙන්නේ නිල් පෑන් ගණන, මෙතන තියෙන්නේ රතු පෑන් ගණන, මෙතන පැන්සල් ගණන. දැන් මේ ඉන්නේ අපි තොරතුරු ලබාගත්ත ළමයි දෙන්න. එක්කෙනෙක් නිමල්, එක්කෙනෙක් සුනිල්. දැන් මම වගුවෙන් විස්තර හැටියට දුන්න තොරතුරු ඊට වඩා පහසු නැද්ද වගුවකින් දුන්නා නම්? දැන් මෙතෙන්දී අපිට වරින් වර කියවන්න වෙනවා නිමල් ළඟ තියෙන නිල් පෑන් ගාන කීයද, රතු පෑන් ගාන කීයද, පැන්සල් ගාන කීයද කියලා හොයන්න. නමුත් අපිට පුළුවන් නම් මේ විදිහට මේ තොරතුරු වගුවක දාගන්න හරිම පහසුවෙන් සංසන්දනය කරන්න පහසුයි. නිමල් ළඟ නිල් පෑන් තියෙනවා 2ක්. රතු පෑන් තියෙනවා 1ක්. පැන්සල් තියෙනවා 2ක්. ඊළඟට සුනිල් ළඟ නිල් පෑන් 3ක් තියෙනවා. රතු පෑන් තියෙන්නේ 1යි. පැන්සල් කිසිවක් නැහැ. දැන් අර දීර්ඝ විස්තරයක්
දුන්න තොරතුරු මේ විදිහට සරලව සකස් වෙලා තියෙනවා. බලන්න හොඳින් තේරුම් ගන්න. හරි. දැන් එතකොට මේකේ තියෙන පහසුකම තමයි වගුවකින් දක්වන තොරතුරු ලේසියෙන් තේරුම් ගන්න තියෙන පහසුව. හරි. දැන් එහෙනම් ඉස්සෙල්ලම ඕගොල්ලෝ මේ ගාන ලියා ගන්න ඕන. උදාහරණය. ගාන ලියාගෙන මේ වගුව ගහමු දෙවනු. හොඳයි. දැන් මේ තොරතුරු මෙන්න මේ ආකාරයට ඔයාට පුළුවන් වගුවකට ගන්න කියන එක දැන් පැහැදිලි. දැන් මේ වගුවේ මේ පැත්තේ තියෙන නම් මේ පැත්තේ තියෙන ද්‍රව්‍ය ඒ තොරතුරු අයින් කරලා මෙතන තියෙන සංඛ්‍යා ටික විතරක් තෝරලා ගත්තොත් බලන්න 2 1 2 මේ පළවෙනි පේලියේ තියෙන සංඛ්‍යා ටික ඔය පේලිය මේ අතට පේලි. හොඳට මතක තියාගන්න මේ වගුවේ මේ අතට තියෙන ඒවා තමයි පේලි. ඒතර මේ පේලි මේ අතට තියෙන මේවා තමයි තීර කියලා කියන්නේ. එහෙනම් පළවෙනි පේලියේ තියෙන ඉලක්කම් 2 1 2. ඊළඟට දෙවන පේලියේ තියෙන සංඛ්‍යා 3 1 බිඳුව. දැන්
තීර විදිහට ගත්තොත් පළවෙනි තීරයේ තියෙනවා 2 3 කියන සංඛ්‍යා. 1 1 කියන සංඛ්‍යා දෙවෙනි තීරයේ, තුන්වන තීරයේ 2 බිඳුව. දැන් මේ සංඛ්‍යා මේ වගුවක ආකාරයෙන් නැතුව මෙන්න මේ විදිහට වරහණක් දාලා ලිව්වොත් මෙන්න මේ ලියන ආකාරයට තමයි අර ආතර් කේලි කියන්නේ න්‍යාසයක ව්‍යුහය කියලා. එතකොට තීර සහ පේලි වලින් දක්වලා තියෙන මේ වගුගත සංඛ්‍යා තොරතුරු පද්ධතියක් මේ විදිහට අර කුලකයක් සංගලවරහනේ ලියනවා වගේ මේ තියෙන අවයව යම් දුරකින් කමාදාල වෙන් කරන්නේ නැහැ. ඒවැ තීර පේලි හරියට එක යට එක ඉස්සරහට එන හැටියට මේ වගේ ලොකු වරහණක් ඇතුලේ දාලා මේ න්‍යාසය නම් කරන්න ඉංග්‍රීසි අකුරක් භාවිතා කරන්නත් පුළුවන්. ඒතර මෙන්න මේ ආකාරයට ලියන ලද සංඛ්‍යා සමූහයක් තමයි න්‍යාසයක් කියලා හඳුන්වන්නේ. ඒතර අපි මේ න්‍යාසය ලබා ගත්තේ මේ කියන වගුව ඇසුරෙන්. එතකොට දැන් ඔය දරුවෝ කල්පනා කරන්න ඕන මේ වගුව ගහන්න තීච්ච එකම ක්‍රමේ මේ ක්‍රමේද? එයි දැන් නිමල් සුනිල් නම මේ අතට අරගෙන ද්‍රව්‍ය මේ අතට ගන්නවා වගේම එයි අපිට බැරිද මෙහෙමත් වගුවක් ගහන්න? මේ බලන්න ද්‍රව්‍ය ගන්නවා මේ අතට. ඒ කියන්නේ නිල් පෑන් ගණන, රතු පෑන් ගණන, පැන්සල් ගණන. එතකොට කවුරු ගාව තියෙනද? නිමල් සුනිල්. එතකොට නිමල් ළඟ තියෙන නිල් පෑන් ගාන 2යි, රතු පෑන් 1යි, පැන්සල් 2යි. සුනිල් ළඟ තියෙන නිල් පෑන් ගාන 3යි, රතු පෑන් ගාන 1යි, පැන්සල් ගාන 0යි. දැන් ඉස්සෙල්ලා මුලින්ම පේලි සහ තීර ලෙස දක්වපු ආකාරයේ නෙමෙයි දෙවනියට දාලා තියෙන වගුවේ පේලි තීර මාරු කරලායි තියෙන්නේ. එතකොට ද්‍රව්‍ය පේලි හැටියට ලියලා මේ නම් දෙක තීර හැටියට ලියලා. එතකොට මේ දක්වන සංඛ්‍යා ටික මේ නම් කරලා තියෙන තීර සහ පේලි මේ නම් අයින් කළා සංඛ්‍යා ටික විතරක් ගත්තොත් 2 3 1 1 2 බිඳුව කියලා ලියන්න පුළුවන්. එතකොට එතෙන්දි තියෙනවා පේලි 3ක්. බලන්න. පේලි 3ක්. තීර තියෙන්නේ 2යි. එතකොට තීර 2යි පේලි 3යි. එතකොට ඉස්සෙල්ලා අපි ලිව්ව ව්‍යුහේදී වාට පෙනුණා පේලි 2යි තීර 3යි. මේකෙදි පේලි 3යි තීර 2යි. එතකොට ඉස්සෙල්ලා වගේම අපිට පුළුවන් මේකත් ওই විදිහට විශාල වරහණක දාන්න. ඒ වගේම මේ සතහන මේ න්‍යාසය ඉංග්‍රීසි අකුරකින් නම් කරන්න. ප්‍රබුතේ ඉස්සෙල්ලා එකේ තියෙන ඉලක්කම්ම 2 1 2 3 1 බිඳුව තියෙනවා කියලා අපිට ඒ ඉංග්‍රීසි අකුරෙන් නම් කරන්න බෑ. හේතුව මෙතෙන්දී ඒ ලෙස තියෙන ඉලක්කම් විදිය නෙමෙයි. දැන් මෙතෙන්දී අහුවොත් එහෙම දෙවනි පේලියේ පළවෙනි ඉලක්කම මොකද්ද? දෙවන පේලියේ පළවෙනි ඉලක්කම 3. එතන මේකේ දෙවන පේලියේ පළවෙනි ඉලක්කම 1. ඒ නිසා මේ න්‍යාසයට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා අපි මේ න්‍යාසය වෙනත් ඉංග්‍රීසි අකුරකින් තමයි නම් කරන්න ඕනේ. හොඳයි. දැන් එතකොට න්‍යාසයක් කියන්නේ කුලකයක් ලිව්වා වගේ කුලකයක අවයව සංගලවරහණක් තුල ලිව්වා වගේ ඔයගොල්ලෝ ඒ කාලේ ඇයි එහෙම ලියන්නේ කියලා ඇහුවේ නැහෙනේ. ඒක අර්ථ දක්වපු කෙනා විසින් කියලා තියෙන ආකාරය. දෙන ලද සංඛ්‍යා තොරතුරු පද්ධතියක් පේලි හා තීර ආකාරයෙන් ලියා දක්වන මෙවැනි ව්‍යුහයකට තමයි ආතර් කේලි න්‍යාසයක් කියලා තියෙන්නේ. මෙට්‍රික් එකක් කියලා තියෙන්නේ. හොඳයි. එහෙනම් මේ ක්‍රම දෙකම ඉක්මනින් ලියාගමු. එකයට එක ලියාගන්න මේ වගු දක්වන්න පුළුවන් ක්‍රම දෙකම.
හරි. දැන් මේ විදිහට න්‍යාස ලියලා දැක්වුවාම න්‍යාසය හඳුන්වා දෙන්න අපි පාවිච්චි කරනවා න්‍යාසයේ තියෙන පේලි ගාන හා තීර ගාන. දැන් අපි ලියපු පළවෙනි උදාහරණ දිහා බලන්න. ඒතර පළවෙනි උදාහරණේ තිබුණා පළවෙනි ආකාරයේ පේලි දෙකක් නේ. පේලි දෙකක්. එතකොට තීර තුනක්. දැන් මේ න්‍යාසය හඳුන්වුවොත් මේ න්‍යාසයට අපි කියනවා 2/3 වර්ගයේ න්‍යාසයක්. ඇයි එහෙම කියන්නේ? පේලි දෙකක් තීර 3ක් තියෙන න්‍යාසයක්. ඒතර එහෙනම් අපි මේ න්‍යාසය නම් කරනවා 2/3 කියලා. ඒ නම් කරන විදිය අපි ලියලා පෙන්නන්නේ මේ න්‍යාසයේ දකුණු පස කෙළවරේ යටින්. හරි? දැන් මේ න්‍යාසයේ වර්ගය මොකද්ද? මේ න්‍යාසයේ වර්ගය 2/3 න්‍යාසයක්. එතකොට එහෙනම් මේ න්‍යාසයට මේ විදිහේ වර්ගයක් දෙන්න. මෙතන තියෙනවා පේලි 3ක්. තීර තියෙනවා 2ක්. ඒ නිසා මේ න්‍යාසය 3/2 වර්ගයේ න්‍යාසයක්. 3/2 වර්ගයේ න්‍යාසයක්. එතකොට ඔය වර්ගය කියන එක හඳුන්වන්න මතක් කරන්න රුධිර වර්ගය කෙනෙක්ගේ ලේ වර්ගය හඳුන්වනකොට අපි කියනවා රුධිර ගණය කියලා. එහෙනම් න්‍යාසයේ වර්ගය හඳුන්වනකොට මේ න්‍යාසය අපි කියනවා න්‍යාසයේ ගණය කියලා. එහෙනම් කියන්නකෝ දරුවනි මේ ඒ න්‍යාසයේ ගණය මොකද්ද? ඒ න්‍යාසයේ ගණය 2/3. සමහරු 2 ගුණ කිරීම 3 කියනවා. එහෙම වුණොත් ඉතින් උත්තරේ 6 කියන්නත් බැරිය නේ. ඒක ගණිත කර්මයක් නේ. එහෙම නෑ. 2/3. එතකොට B න්‍යාසයේ ගණය 3/2. 3/2 වර්ගයේ න්‍යාසයක්. හරි. ඒතර මේ තමයි මේ න්‍යාසවල ගණය. ඒතර ගණය ලියන්නේ න්‍යාසයේ දකුණු කෙළවරේ යටින් තමයි. හරි? මේ විදිහට. right. එහෙනම් ලියන්න ඡේදයක්. න්‍යාසයක් ලියා දැක්වීමේදී න්‍යාසයේ ඇති පේලි ගණන හා තීර ගණන කතිරයක් මගින් ඕනනම් ಗುಣ කිරීමේ ලකුණෙන් කිව්වත් කමක් නැහැ. කතිරයක් මගින් සම්බන්ධ කර පේලි හා තීර ගණන කතිරයක් මගින් සම්බන්ධ කර න්‍යාසයේ දකුණු කෙළවර පහලින් ලියා දක්වනු ලැබේ. එසේ ලියා දක්වන ආකාරය න්‍යාසයක ගණය ලෙස හැඳින්වේ. ගණය මේක ගණය නෙවෙයි ඒ තුන්වෙනි බලයට ගණය කියන එක මේක ගණය රුධිර ගණය වගේම තමයි. හරි? ගණය ලෙස හැඳින්වේ. අපි අර බ්‍රහ්මක සම්මිතියේ ගණය කියලාත් ඉගෙන ගත්තේ 8 පන්තියේදී. ඒ වගේ ප්‍රමාණය කියන එක ගණය ලෙස හැඳින්වේ. න්‍යාසයේ ගණය ලෙස හැඳින්වේ. හොඳයි. හැමෝම මේ උදාහරණය දිහා බලන්න. උදාහරණ 1. මේ තියෙන්නේ න්‍යාසයක්. බලන්න. 2 3 2 1 බිඳුව ඍණ 1 2 1 බිඳුව.
උදාහරණ 1 ලියන්න. රෝම ඉලක්කම් 1 ඉහත දක්වා ඇති න්‍යාසයේ පේලි ගණන කීයද? එම න්‍යාසයේ තීර ගණන කීයද? පී න්‍යාසයේ ගණය ලියා දක්වන්න. බලන්න මේ ප්‍රශ්න කොටස් තුනට උත්තර ලියන්න පුළුවන්ද කියලා මේ න්‍යාසය හොඳින් බලලා. හොඳයි දරුවනේ. දැන් මේ බලන්න පී න්‍යාසයේ අවයව කීයක් තියෙනවද? අවයව 9ක් තියෙනවා. එතකොට මේ තමයි පළවෙනි පේලිය. මේක පළවන පේලිය. මේක දෙවන පේලිය. මේ තියෙන්නේ තුන්වන පේලිය. ওই විදිහටම මේ පළවන තීරය. මේක දෙවන තීරය. මේ තමයි තුන්වන තීරය. එතකොට මේ කියන න්‍යාසයේ පේලි කීයක් තියෙනවද? පේලි 3ක් තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ හෙට දක්වා ඇති න්‍යාසයේ පේලි ගාන කීයද? පේලි ගාන 3යි. තීර කීයක් තියෙනවද? පළවෙන තීරය, දෙවන තීරය, තුන්වන තීරය, තීර ගණනත් 3යි. එතකොට න්‍යාසයක ගණය ලියද්දී ඉස්සෙල්ලා ලියන්න ඕනි පේලි ගානද තීර ගානද? දැන් මේ අතට මේ අතට. දැන් එතකොට ඔක ලේසියෙන් තේරුම් ගන්නත් එක්ක අපි ඛණ්ඩාංක ලියනකොට xy ඛණ්ඩාංක ලියනකොට මුලින් x ඛණ්ඩාංකය ලියලා පස්සේ y ඛණ්ඩාංකය ලියනවා වගේ ගණේ ලියද්දී මුලින් ලියන්න මේ පැත්තට තියෙන වාර ගාන. එතකොට පේලි තියෙනවා 3ක්. හරි? එතකොට තීර තියෙනවා 3ක්. එහෙනම් පේලි 3යි. එතකොට පීන්‍යාසයේ ඝනය පේලි 3යි තීර 3යි. 3 කතිර 3 කියලා තමයි
න්‍යාසේ ගණේ ලියා දක්වන්න ඕනේ. හරිද? පේලි ගාන මුලින්. එතකොට පේලි 3යි තීර 3යි. හැමෝටම තේරුණාද න්‍යාසයක පේලි තීර මොනවද? තීර අඳුනා ගන්න තීර ප්‍රස්ථාරය ඉහළ සිට පහළට. පේලි ළමයි පේලි එහෙම අපි හදන්නේ පේලියට ඉන්නවා. ඔය එක පේලිය කියලා කියන්නේ නේද? ඔය විදියට. දැන් එතකොට මේ තියෙන ඒවා පේලි, මේ තියෙන ඒවා තීර, පේලි 3යි, තීර 3යි, පේලි ගාන මුලින් ලියන්න ඕනේ 3 කියලා න්‍යාසේ ගණේ ලියන්න පුළුවන්. දැන් දරුවෝ හැමෝම න්‍යාස හඳුනනවා. දැන් ඊළඟට අපිට තියෙනවා මේ න්‍යාසවල විශේෂ ලක්ෂණ අනුව න්‍යාස වර්ගීකරණයක් කරන්න. මේ න්‍යාසවල දැන් අපි පේලි අඳුරනවා, තීර අඳුරනවා, න්‍යාසයේ ගණය අඳුරනවා. එහෙනම් ඒ අනුව න්‍යාස වර්ගීකරණයක් කරන්න ඕන නිසා අනුමාත්‍රකාව ලියා ගන්න න්‍යාස වර්ග කියලා. න්‍යාස වර්ග නැත්නම් න්‍යාස වර්ගීකරණය. න්‍යාස වර්ගීකරණයේ පළවෙනි න්‍යාස වර්ගයේ හැටියට අපි ඉගෙන ගන්න යන්නේ පේලි න්‍යාසය කියන වර්ගය. මොකද්ද? පේලි න්‍යාසය. රෝ මෙට්‍රිසස්. රෝ එකක් පේලියක්. එක පේලියක් විතරක් තියෙන න්‍යාසයකට තමයි පේලි න්‍යාසයක් කියලා කියන්නේ. එහෙනම් අපි ඒකට පුංචි අර්ථ දැක්වීමකුත් දාගෙන පේලි න්‍යාසයක් හඳුනගමු. ලියන්න. අවයව එක් පේලියක පමණක් පිහිටා ඇති න්‍යාස පේලි න්‍යාසයක් ලෙස හැඳින්වේ. බලන්න උදාහරණ මෙහෙම ගත්තොත් උදාහරණ 1 මේ න්‍යාසයේ 2 3 ඍණ 1 බිඳුව වගේ ඔය තියෙන්නේ එක පේලියකට සංඛ්‍යා පිළිහිලා තියෙන්නේ. මේකේ තීර කීපයක් තියෙනවා, පේලි තියෙන එකයි. ඒ නිසා 1 4 ඕනම පේලි න්‍යාසයක් අඳුනගන්න හොඳම ක්‍රමය තමයි මේ න්‍යාසයේ ගණේ ලියනකොට එකේ ඉලක්කමකින් පටන් අරන් තියෙනවා නම් එක පේලියයි තීර කීයද කියන එක 1 4 කියලා අපිට මේ විදිහට නම් කරන්න පුළුවන්. ඒතර අපි තවත් න්‍යාසයක් ගමු මේ විදිහට. දැන් මේ තියෙන්නේ වීජීය පද කීපයක් පාවිච්චි කළා න්‍යාසයක් කියලා. A1 A2 A3 AN. ඒ කියන්නේ මෙතන මේ න්‍යාසයේ පද තියෙන්න පුළුවන් n ගණනක්. ඒ කියන්නේ මේ පේලියේ පද සංරචක n ගණනක් තියෙන න්‍යාසයක්. ඒතර පේලි 1යි තීර n ගණනක්. අනේ නිසා ඒක එක ගුණ කිරීම n කියලා ලියන්න පුළුවන්. එහෙනම් පේලි න්‍යාසය සඳහා මෙන්න උදාහරණ පේලි න්‍යාසයක් කියන්නේ අවයව එක් පේලියක පමණක් පිහිටා ඇති න්‍යාස. උදාහරණත් එක්ක නෝට් එක ලියා ගන්න.
ඊළඟට අපි ඉගෙන ගමු න්‍යාසවල දෙවෙනි වර්ගය අපි නම් කරන්නේ තීර න්‍යාසයක් කියලා. එතකොට දැන් පේලි න්‍යාසය අර්ථ දැක්වුවා වගේම අවයව එක් තීරයක පමණක් පිහිටා ඇති. තීරයක පමණක් පිහිටා ඇති න්‍යාස තීර න්‍යාසයක් ලෙස හැඳින්වේ. එහෙනම් දැන් ඒකටත් උදාහරණ කීපයක් බලන්න ඕනේ නේද? මේ බලන්නකෝ. අපි මෙහෙම කිව්වොත් B කියලා න්‍යාසයක් තියෙනවා. ඒකේ අවයව 2 3 බිඳුව ඔය දැන් මෙතන තියෙන්නේ එක පේලියයි ඔය එක තීරයයි. පේලි කීපයක් තියෙනවා. ඒතර එතෙන්දී මේ න්‍යාසය නම් කරන්නේ 3 1. දැන් එතකොට තීර න්‍යාසයක් හඳුනා ගන්න ඕන හොඳම ක්‍රමය තමයි මොන තරම් පේලි ගාණක් තිබ්බත් තීර එකයි. කියන්නේ ඉවර වෙන මේ ගණේ ලියනකොට ගණේ අන්තිම ඉලක්කම එක වෙලස ලියවෙනවා නම් ඒක තීර න්‍යාසයක්. දැන් බලන්න මේ උදාහරණය Q B1 B2 B3 BN. ඒතර මෙතෙන්දී මේ න්‍යාසයේ එක පේලියකට අවයව ලියලා තියෙන්නේ. හැබැයි එක තීරයකට අවයව ලියලා තියෙන්නේ පේලි ගණනාවක් ලියලා තියෙනවා. පේලි කොච්චරද? 1 2 3ක් ඩොට් දාලා තියෙන ගොඩක් පේලි n ගණනක්. හැබැයි එක තීරයයි. ඒ නිසා n ගුණ කිරීම 1 කියලා අපිට මේ න්‍යාසයේ ගණේ ලියන්න පුළුවන්. ඒතර මේ දෙකේම ඔයාලට පේනවා පේලි ගාන මොනාගේ ආවත් තීර ගාන එකයි. ඒ නිසා ඒක තීර න්‍යාසය කියලා හඳුන්වනවා. උදාහරණ ලියා ගන්න නෝට් එකත් එක්කම. අපි තුන්වෙනි වර්ගයේ හැටියට ඉගෙන ගන්නවා සමචතුරස්‍ර න්‍යාස. ඒතර වචනයෙන්ම ඔයාලට පේනවා සමචතුරස්‍රය කියන්නේ දිග පළල සමාන ඍජු කෝණාශ්‍රයක් නේද? සමචතුරස්‍රයක දිග පළල සමාන රූපයක් කියලා ඔයාලට මතකයි. ඒතර දැන් මෙතෙන්දී සමචතුරස්‍ර න්‍යාසයක් කියලා කියන්නේ පේලි ගානයි තීර ගානයි සමාන විදිහට අවයව පිළිලා තියෙන
න්‍යාස. දෙන්න ලියමු. පේලි ගණන හා තීර ගණන සමාන වනසේ අවයව පිහිටා ඇති න්‍යාස සමචතුරස්‍ර න්‍යාස ලෙස හැඳින්වේ. පේලි ගණන හා තීර ගණන සමාන වනසේ අවයව පිහිටා ඇති න්‍යාස සමචතුරස්‍ර න්‍යාස ලෙස හැඳින්වේ. මේ බලන්න උදාහරණයක්. අපි ගමු K කියලා න්‍යාසයක්. ඒ K කියන න්‍යාසයේ 1 ඍණ 2 බිංදුව 3. බලන්න මේකේ පේලි ගාන 2යි. තීර ගාන 2යි. ඒතර පේලි ගානයි තීර ගානයි සමාන වෙන විදිහට තමයි අවයව පිළිట్లా තියෙන්නේ. ඒතර මේකේ හැඩය මේ පේලි 2යි තීර 2යි දෙකේ දෙක න්‍යාසය. ඒ නිසා අපි මේක සමචතුරස්‍ර න්‍යාසයක් කියලා හඳුන්වනවා. බලන්න තව සමචතුරස්‍ර න්‍යාසයක් ලියා ගන්න මේ විදිහට මේ බලන්න 2 බිංදුව ඍණ 1 2 1 5 බිංදුව ඍණ 2 3 1 දැන් මේ න්‍යාසයේ පේලි ගාන 3යි. මේ අතර පේලි 1 2 3 තීර 3යි. එහෙනම් මේක 3 න්‍යාසයක්. ඒතර සමචතුරස්‍ර න්‍යාසයක් අඳුර ගන්න උනා කොහොමද? හැම වෙලෙම මේ ලියලා තියෙන ඉලක්කම් දෙකම ගණේ සමාන නම්. ඒතර පේලි ගාන තීර ගාන සමාන වුණු සියලු න්‍යාස සමචතුරස්‍ර න්‍යාස කියලා අපි හඳුන්වනවා. ලියා ගන්න සමචතුරස්‍ර න්‍යාසය. ඊළඟ න්‍යාස වර්ගයේ හතරවෙනි න්‍යාස වර්ගය අපි හඳුන්වනවා ඒකක න්‍යාසයක් කියලා. ඒතර යුනිට් මෙට්‍රිසස් එකක්. ඒකක න්‍යාසයක්. මොකද්ද ඒකක න්‍යාසයක් කියලා කියන්නේ? ඒකෙදි හඳුන්වා දෙන්නුනේ මෙහෙමයි. ඒකක න්‍යාසය අනිවාර්යයෙන්ම සමචතුරස්‍ර න්‍යාසයක් වෙන්න ඕන. ඒතර සමචතුරස්‍ර න්‍යාසයක විකර්ණයේ දිගේ ඇති අවයව එක විතරක් වෙලා අනිත් සියලුම අවයව බිඳුව නම් ඒ වගේ න්‍යාසයකට අපි ඒකක න්‍යාසයක් කියලා කියනවා. ලියන්න සමචතුරස්‍ර න්‍යාසයක විකර්ණය දිගේ ඇති
දිගේ ඇති සියලු අවයව එක වී අනෙකුත් සියලුම අවයව බිඳුව වේ නම් මෙවැනි න්‍යාස ඒකක න්‍යාස ලෙස හැඳින්වේ. එතකොට පුතේ දැන් මේ වැඩේ පටන් ගන්නකොටම කියවෙනවා සමචතුරස්‍ර න්‍යාසයක් වෙන්න ඕන කියලා ඒකක න්‍යාසය. ඒ කියන්නේ ඒකක න්‍යාසයේ පේලි ගානයි තීර ගානයි සමාන වෙන්නම ඕන. දැන් අපි ගත්තොත් උදාහරණයක් m. දැන් මේ න්‍යාසයේ සමචතුරස්‍ර න්‍යාසයක් වෙන්න ඕන. දැන් සමචතුරස්‍ර න්‍යාසයක විකර්ණය කියන්නේ මොකද්ද? දැන් සමචතුරස්‍රයක විකර්ණය කියන්නේ මේ මුල්ලෙන් මුල්ලට ඔය. එතකොට දැන් විකර්ණ දෙකක් තියෙනවනේ සමචතුරස්‍රයක. අපි න්‍යාසයක් ගත්තාමත් විකර්ණ දෙකක් තියෙනවා. අපි මේ පටන් ගන්න තැන ඉඳන් න්‍යාසය ඉවරන දක්වා යන විකර්ණයට කියනවා ප්‍රධාන විකර්ණය කියලා. ඒතර ඒක නෝට් එකේ දුන්නා නම් තව හොඳයි. සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකර්ණයේ දිගේ ඇති සියලු අවයව එක වී. ඒතර මේකෙදි 1 බිඳුව බිඳුව 1 මේ බලන්න. දැන් මේක සමචතුරස්‍ර න්‍යාසයක්. මේක 2 2 කියන වර්ගයේ න්‍යාසයක්. ඒතර මේකේ විකර්ණයේ දිගේ තියෙන 1 අනිත් සියලු අවයව බිඳුව. ඒතර එහෙනම් මේක සමචතුරස්‍ර න්‍යාසයක්. ඒක තව දුරටත් තේරුම් ගන්න හොඳයි. මෙන්න මේ වගේ න්‍යාසයක් බැලුවොත් 1 බිඳුව 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 1 බිඳුව 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 1. දැන් මෙතෙන්දි තමයි තේරුම් ගන්න හොඳටම මේක 3 3 න්‍යාසයක්. පේලි 3යි තීර 3යි. ඒතර මේ විකර්ණයේ දිගේ තියෙන ප්‍රධාන විකර්ණයේ දිගේ අවයව එක වෙලා තියෙනවා. අනිත් සියලුම අවයව බිඳු වෙලා තියෙනවා. ඒතර මේකත් විකර්ණයක්. හැබැයි ඒ දිගේ අවයව එක වෙලා නැහැ. ප්‍රධාන විකර්ණයේ දිගේ විතරයි අවයව එක වෙලා තියෙන්නේ නේද? හරි. මෙන්න මේ විදිහේ න්‍යාසයකට අපි ඒකක න්‍යාසයක් කියලා කියනවා. ලියා ගන්න උදාහරණ දෙකම. ඔව් දැන් න්‍යාස වර්ග අපි 4ක් ඉගෙන ගත්තනේ. ඊළඟට ඉගෙන ගන්න න්‍යාස වර්ගයේ 5 වෙනි න්‍යාස වර්ගය සමමිතික න්‍යාසය. සමමිතික න්‍යාස. matrices symmetrical matrices නේද? සමමිතික න්‍යාස ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. ඒතර මොකද්ද සමමිතික න්‍යාසයක් කියලා කියන්නේ? දැන් විකර්ණයේ දිගේ එකම
අවයව පිහිටලා විකරණය දෙපස පිහිටන අවයව සමාන වුණොත් එහෙම පිහිටන සමචතුරස්‍ර න්‍යාසයකට තමයි සම්මිතික න්‍යාසයක් කියලා කියන්නේ. ඒක අපි මෙහෙම ලියාගමුකෝ. විකර්ණයේ ප්‍රධාන විකර්ණයේ දිගේ ප්‍රධාන විකර්ණය දිගේ එකම අවයවය පිහිටා ඇති හා විකර්ණය දෙපස සමාන අවයව පිහිටා ඇති සමචතුරස්‍ර න්‍යාසයක් සමමිතික න්‍යාසයක් ලෙස හැඳින්වේ. සම්මිතික න්‍යාසයක් ලෙස හැඳින්වේ. එතකොට අපි කිසියම් ඉංග්‍රීසි අකුරක් පාවිච්චි කරලා න්‍යාසයක් නම් කරගමු. x කියලා ගමු. මේ න්‍යාසය මේ බලන්න 2 2. එතකොට මේ පැත්තේ තියෙනවා මෙන්න මේ විදිහට සමාන වුණොත් එතකොට මේ තමයි ප්‍රධාන විකර්ණය. මේ බලන්න ප්‍රධාන විකර්ණය. එතකොට ප්‍රධාන විකර්ණයේ දිගේ තියෙන අවයව සමානයි එකම අවයව. දෙපැත්තේ තියෙන අවයව සමානලා තියෙනවා. ඒක තවදුරටත් තේරුම් ගමු අපි මේ වගේකින්. මේ බලන්න. දැන් 1.1.1.1. දැන් මේක අපි කලින් ඉගෙන ගත්ත න්‍යාසයක් නේ. අපි මේක ඉගෙන ගත්තේ ඒකක න්‍යාසයක් කියලා. ඒතර මං අහන්නේ මේ ඒකක න්‍යාසය සම්මිතික නැද්ද? හරි? ඒතර ඒකක න්‍යාසය සමචතුරස්‍ර න්‍යාසයක් වෙනවා. අනිවාර්යයෙන්ම ඒක සම්මිතික න්‍යාසයක් වෙන්නේ ප්‍රධාන විකරණයේ දිගේ තියෙන අවයව සමානයි. මේවා එක උඩ එක නැවුවොත් සම්මිතික නම් සම්මිතික අක්ෂයක් තියෙන්න ඕනේ. මේම නැවුවහම මේ අවයවයේ උඩට මේ අවයවය සමානව සමපාත වෙනවා. ඒතර අවයව සමපාත වෙන නිසා තමයි අපි මේකට සම්මිතිකයි කියලා කියන්නේ. සමාන කොටස් දෙකකට බෙදෙන විදිහට මේ න්‍යාසය නැවුවොත් විකරණය හරහා මේ අවයව සමපාත වෙනවා. ඒතර සමපාත වෙනවා නම් එවැනි අවයව පිළිట్లా තියෙන මේ වගේ න්‍යාස සමමිතික න්‍යාස කියලා අපි හඳුන්වනවා. එහෙනම් නෝට් එකත් එක්ක උදාහරණ දෙක ලියා ගන්න. සම්මිතික න්‍යාස සඳහා උදාහරණ.
හොඳ දැන් අපි ඉගෙන ගත්තනේ න්‍යාස සම්බන්ධ විශේෂ කරුණු රාශියක්. දැන් ඔයගලන්ට පුළුවන් ඒ න්‍යාස සම්බන්ධ දැනුමින් ඔයාගේ පෙළ පොතේ 19 එක අභ්‍යාසය සම්පූර්ණ කරන්න. එතන 19 එක අභ්‍යාසයේ තියෙන්නේ න්‍යාස යටතේ අපි මෙතෙක් ඉගෙන ගත්ත සියලුම විෂය කරුණු. හරි? එහෙනම් අපිට වෙනම වෙලාවක් මේ වෙලාවේ දෙන්න විදිහක් නැහැ. ඉගෙන ගත්ත විෂය කරුණු නැවත කියවලා බලලා ඔයගොල්ලෝගේ පෙළ පොතේ 19 එක අභ්‍යාසය ඉවර කරයි කියලා මම හිතනවා. හොඳයි අපි න්‍යාස යටතේ ඊළඟට ඉගෙන ගන්න යන මාතෘකාව න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම. එතන ලියා ගන්න න්‍යාස එකතු කිරීම හා අඩු කිරීම කියලා ලියා ගන්න ඊළඟ අනුමාතෘකාව. මෙතෙන්දී ලොකු ගැඹුරු විෂය කරුණක් නැහැ. දැන් න්‍යාස යටතේ එකතු කිරීම අඩු කිරීම න්‍යාස ගුණ කිරීමක් තියෙනවා. දැන් මෙතන අපි අද කතා කරන්නේ එකතු කිරීම හා අඩු කිරීම පමණයි. න්‍යාස බෙදීම වගේ අර්ථ දක්වලා නැහැ. එතන න්‍යාස එකතු කරන්නේ කොහොමද? උදාහරණයක් ගමුකෝ අපි තේරුම් ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ 2 3 1 මේ අවයව පිටලා තියෙන න්‍යාසයක්. ඒතර මේකේ පේලි 1යි තීර 3යි. ද B කියලා න්‍යාසයක්. ඒකේ 5යි ඍණ 1යි බිඳුවයි. ඒකත් 1 3 න්‍යාසයක්. මතක තියාගන්න න්‍යාස එකතු කිරීම අඩු කිරීම කරන්න නම් න්‍යාසවල ගණය සමාන වෙන්න ඕන. ගණය අසමාන වුණු න්‍යාස එකතු කරන්නවත් අඩු කරන්නවත් අපිට බෑ. මේක අපි මුලින්ම වගේ අහන්නේ A එකතු කිරීම B කියන න්‍යාසය ලියන්න. දැන් A කියන්නේ න්‍යාසයක්, B කියන්නේ න්‍යාසයක්. එහෙනම් A න්‍යාසය B න්‍යාසය එකතු කිරීමෙන් ලැබෙන න්‍යාසය මොකද්ද? එතකොට A වල තියෙන 2 3 1 එකතු කිරීම 5 ඍණ 1 බිඳුව 1 3නේ. දැන් එතකොට එකතු කරද්දී න්‍යාසයේ එකතු වෙන්නේ අනුරූපී අවයවය. මොකද්ද අනුරූපී අවයවය කියන්නේ? දැන් මේක පළවෙනි පේලියේ පළවෙනි තීරයේ අවයවය. ඒතර මෙතනත් පළවෙනි පේලියේ පළවෙනි තීරයේ අවයවය 5. ඒතර ඒ අවයවයට මේ අවයවය එකතු වෙනවා 2යි 5යි එකතු වුනහම 7යි. ඒතර පළවෙනි පේලියේ දෙවන තීරයට ගැලපෙන අවයවය 3. මේකෙදී පළවෙනි පේලියේ දෙවන තීරයට ගැලපෙන අවයවය ඍණ 1. ඒතර 3ට තමයි ඍණ 1 එකතු වෙන්නේ. 3ට ඍණ 1 එකතු වුනහම කීයද? 3ට ඍණ 1 එකතු වෙනවා කියන්නේ 3න් එකක් අඩු වෙනවා 2. තුන්වන තීරය 1 මේකේ තුන්වන තීරයේ බිඳුව 1ට බිඳුවක් එකතු වුනහම 1යි. ඒතර මේ A එකතු කිරීම B න්‍යාසය 7 2 1 ඒ න්‍යාසයේ ගණයත් 1 3 වෙන්නම ඕන. ඒ කියන්නේ එකම ගණය සහිත න්‍යාස දෙකක් එකතු වෙලා හැදෙන්නේ එම වර්ගයේම න්‍යාසයක් කියන එක හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. දැන් A එකතු කිරීම B නේ. දැන් A අඩු කිරීම B කියලා ලිව්වොත් අපි මේ න්‍යාසයේ තියෙන අවයව වලින් මේ න්‍යාසයේ තියෙන අවයව අඩු වෙනවා. දැන් මම මාරු කරලා දුන්නොත් B අඩු කිරීමේ කියලා න්‍යාසයක් ලියන්න කියලා. දැන් A එකතු කිරීම B න්‍යාසය B එකතු කිරීමේ න්‍යාසය උනත් සමානයි. මොකද එකතු කරාම මාරු කරලා එකතු කළත් 5යි 2යි 7යි මේ අගයන්මයි. හැබැයි A ගෙන් B අඩු කරලා එන න්‍යාසය නෙමෙයි B ගෙන් A අඩු කළාම එන්නේ. ඒතර B වල තියෙන අවයව 5 ඍණ 1 බිඳුව 1 1 3 න්‍යාසය අඩු කිරීම
දෙක තුන එක න්‍යාසය එක එක තුන අනුරූපී පද සංරචක එක තුනත් අඩු වුණත් දැන් එහෙනම් මේ පහෙන් මේ දෙක අඩු වෙන්නයි ඕනේ. ඒතර පහෙන් දෙකක් අඩු වුණාම 3යි. ඒතර දෙවන පළවෙනි පේලියේ දෙවන තීරයේ අගේ ඍණ එක ඍණ එකෙන් අඩු කරන්න 3ක්. ඍණ එකෙන් අඩු කරන්න 3ක්. ඒතර ඍණ එකෙන් තවත් 3ක් අඩු කළාම ඍණ 4යි කියලා කියන්න පුළුවන්. බිඳුව අඩු කිරීම 1. බිඳුවෙන් එකක් අඩු කළාම ඍණ 1යි. එතන මෙතෙන්ට අපිට b a b ගෙන් a අඩු කිරීමෙන් ලැබෙන න්‍යාසයේ අවයව 3 ඍණ 4 ඍණ 1 ඒ න්‍යාසෙත් පේලි 1යි තීර 3යි. එතන අපි දැන් තේරුම් ගන්න ඕන එකම ගණේ න්‍යාස දෙකක් එකතු කරලා හැදෙන්නේ එම ගණේම න්‍යාසයක්. එකම ගණේ න්‍යාස දෙකක් අඩු කිරීමෙන් ලැබෙන්නේ එම ගණේම න්‍යාසයක් කියන එක. ඒ දෙවෙනි කොටස. එහෙනම් පළවෙනි ගාන සඳහා උදාහරණ මෙන්න ලියා ගන්න. පළවෙනි ගානේ කොටස් දෙකක් තියෙනවා. ඒ ධන B B ඍණ A.
අපි තවත් උදාහරණයක් බලමු. ගණය වෙනස් කරලා මේ විදිහට ලියාගන්න. 3 බිංදුව ඍණ 1 2 5 ඍණ 1 3 2 වර්ගයේ න්‍යාසයක්. හරින න්‍යාසයේ ගණය ද q සමානයි බිංදුව ඍණ 2 4 3 ඍණ 1 බිංදුව ද නම් දෙකත් 3 2 න්‍යාසයක්මයි නේද? ඝන සමානයි. ද නම් 1 p ධන q න්‍යාසය සොයන්න. p ධන q න්‍යාසය හොයන්න. දැන් p දන්නවා q දන්නවා p සහ q එකතු කිරීමෙන් ලැබෙන න්‍යාසය ලියන්න. ඒතර දැන් න්‍යාසයේ අවයව 3 බිංදුව ඍණ 1 2 5 ඍණ 1 ඒ අගයන් එකතු කරන්න තියෙන්නේ බිංදුව ඍණ 2 4 3 ඍණ 1 බිංදුවට. දැන් එකතු කිරීමේදී අනුරූප සංරචක හරියට අඳුරගන්න 3ට බිංදුව 3යි බිංදුවට ඍණ 2 ඍණ 1ට එකතු කරන්න ධන 4 ඍණ 1ට ධන 4 එකතු කළාම ධන 3යි 2ට 3 එකතු කරන්න 2යි 3යි 5යි 5 එකතු කිරීම ඍණ 1 5න් ඍණ 1ක් ගියාම 4යි ඍණ 1 එකතු කිරීම බිංදුව ඍණ 1ට බිංදුව එකතු වුනම ඍණ 1යි මේ එකතුවෙන් හැදුණු න්‍යාසයත් 3 2 වර්ගයේම න්‍යාසයක්. දෙවෙනි එක p ඍණ q න්‍යාසය කොහොමද හොයන්නේ? p ඍණ q න්‍යාසය. ඒතර p න්‍යාසයෙන් q න්‍යාසය අඩු කරන්න ඕනේ. 3 බිංදුව ඍණ 1 2 5 ඍණ 1 අඩු කරන්න බිංදුව ඍණ 2 4 3 ඍණ 1 බිංදුව සමාන වෙනවා 3 අඩු කිරීම බිංදුව 3න් බිංදුවක් අඩු කළාම 3යි බිංදුව අඩු කිරීම ඍණ 2 ඔන්න ඔතෙන්දී නිකිල දැනුමත් ඔයාලට අවශ්‍ය වෙනවා. දැන් මෙතන තියෙන්නේ බිංදුව ඊට අනුරූපී අවයවය ඍණ 2 බිංදුවෙන් අඩු කරන්න ඍණ 2ක් ඍණ 2ක් අඩු කරන්න. ඒතර ඍණ 2ක් අඩු කරද්දී ඍණයි ඍණයි ධන 2 බිංදුවට 2ක් එකතු වුනහම 2යි. ඍණ 1කින් 4ක් අඩු කරන්න ඍණ 1කින් 4ක් අඩු කළාම ඍණ 5යි. 2කින් 3ක් අඩු කරන්න 2කින් 3ක්. ඒතර 2කින් 3ක් අඩු කළාම ඍණ 1යි. 5 අඩු කිරීම ඍණ 1 5 අඩු කිරීම ඍණ 1 5 ඍණ 1ක් අඩු කරද්දී ඍණයි ඍණයි ධනයි 5යි 1යි 6යි. ඍණ 1කින් අඩු කරන්න බිංදුවක් ඍණ 1කින් බිංදුවක් අඩු කළාම ඍණ 1ම තමයි. එහෙනම් අඩු කිරීමෙන් අපිට ලැබුණේ එම වර්ගයේම න්‍යාසයක් 3 2 වර්ගයේ න්‍යාසයක්. දැන් එහෙනම් ඔයාලට න්‍යාස දෙකක් එකතු කිරීම හා අඩු කිරීම හොඳින් තේරෙනවා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් දෙවනි උදාහරණයේ හැටියට හැමෝම මේ PQ න්‍යාස දෙකේ එකතු කිරීම සහ අඩු කිරීම න්‍යාස ලියා ගන්න නිවැරදිව මෙතෙන්දි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි නිකිල සම්බන්ධ වැරද්දක් නොකරන්න. මොකද ඍණ සංඛ්‍යා අඩු කරද්දී මොකද වෙන්නේ? ඒව ධන වෙන හැටි ගැන අදහසක් ඔයාලට තියෙන්න ඕනේ. ලියා ගන්න උදාහරණ දෙක.
හොඳයි. දැන් දරුවෝ න්‍යාස සම්බන්ධ ගොඩක් දේවල් දන්නවනේ. දැන් අපි න්‍යාස එකතු කරන්න අඩු කරන්න දන්නවා. දැන් න්‍යාස සම්බන්ධ ඒ ඉගෙන ගත්ත විෂය කරුණු නැවත තහවුරු කරගන්න නම් තවදුරටත් අභ්‍යාසවල යෙදෙන්න ඕන මේ නිදසුන් ඇසුරින්. එතකොට න්‍යාස එකතු කිරීම සහ අඩු කිරීම සම්බන්ධව පෙළ පොතේ තියෙන්නේ 19 අභ්‍යාසය. දැන් අද දවසේ මම න්‍යාස සම්බන්ධව තවදුරටත් විෂය කරුණු ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැහැ. ඔයාට පවරනවා 19 අභ්‍යාස තනියෙන් කරන්න. ඒතර මේ ඉගෙනගත්ත විෂය කරුණු හරියට අධ්‍යයනය කළා ඒ අභ්‍යාස කිරීමෙන් ඔයාගේ දැනුම තහවුරු කරගන්න. එහෙනම් ඊළඟ පාඩමේදී න්‍යාස දෙවන කොටස න්‍යාස සම්බන්ධ ඊළඟ විෂය කරුණුත් එක්ක තවත් මේ වගේ වීඩියෝ පාඩමකින් මුණ ගැහිමු. එහෙනම් හොඳයි. අයබෝවන්.